ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ සියලු දෙනාම අදත් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කඩවත ගෝණහේනේ පදිංචි එම්.බී. වික්‍රමාරච්චි මහත්මිය, නිමල් වීරසිංහ මහත්මයා, ටී.එම්.ආර්. ජයවර්ධන මෑණියන් ඇතුළු දූ දරුවන් වන විකුම්, හිමාෂි, චමුදිනී, දර්ශන කියන දරුවනුත් එකතු කරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් අද මේ දේශනාවට මේ ඇත්තෝ දායකත්වයෙන් කටයුතු කරනවා. අදත් විශාල පිරිසක් මේ දේශනාවට Tamanගේ අවධානය යොමු කරනවා. ඊටාම උවමනාවෙන් බොහෝ පිරිසක් මේ ධර්මයේ කෙරෙහි එකතු වෙලා ඉන්නවා. පින්වත්නි, අපට ලැබිච්ච ඊටාම විශ්මිත දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හේතුව, යම් කෙනෙක් මේ ධර්මයේ තුල එකතු වුණොත් ධර්මයත් එක්ක Tamanගේ ජීවන චර්යාව ගොඩනගා ගත්තොත් එයා තුළ කවර ආකාරයකින්වත් පිරිහීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි ධර්මයක් මෙපමණ අපිට වටින්නේ. බුදුරජාණන් වහන්සේ අපට වදාලා අපේ හිත පාරිශුද්ධියට පත් කරගන්න විදිය. ඒ හිත පාරිශුද්ධියට පත් වුණාට පස්සේ සනීපෙට ජීවිතේ ගෙවන්න පුළුවන්. අද මිනිසුන්ට භෞතික දේවල් ගොඩාක් තිබුණාට මිනිස්සු සතුටෙන් ඉන්නේ නැත්තේ මිනිසුන්ගේ හිතවල තියෙන රොඩු හරිම වැඩි. මිනිසුන්ගේ හිතවල කුණු ගොඩක් තියෙනවා. හිත කුණු වෙලා ගොඩක් අයගේ හිත කුණු වෙන්නේ, හිත ජරා ජීර්ණ වෙන්නේ, හිතේ රොඩු පිරෙන්නේ පින්වත්නි එයා තුල බාහිර සංවරය නැති වුණාමයි. එතකොට ඉන්ද්‍රිය සංවරය නැති වෙච්ච තැනක ඒ ඉන්ද්‍රිය ලෝකය හරහා හිතට කෙලෙස් ධර්ම ගලන්න පටන් ගන්නවා. එතකොට හිතට කෙලෙස් ධර්ම નિરાයාසයෙන් ගැලුවා නෙමෙයි. දෙවියෝ හිත කෙලෙස් වලින් පිරෙව්වා නෙමෙයි. කේන්දරේ මොකක් හරි ගැටලුවක් නිසා හිත අවුල් වියවුල් වුණා නෙමෙයි. ඒකයි බුදුදහම මේ එකකටවත් ප්‍රශ්නේ බාර දෙන්නේ නැත්තේ. හිත ජරා ජීර්ණ වුණේ Tamanගේ ඉන්ද්‍රිය ලෝකය පරිහරණය කරද්දී ඒ පරිහරණයේ තුල මුලාවෙන් අත්දැකපු නිසයි. උදාහරණයක් විදියට කනින් අහන දේවල් අපිට ඕන විදියට පවත්වන්න බෑ. කනට ඇහෙන ඒවා. ඇත්තටම අහනවාම නෙමෙයි ඇහෙනවා. අනිත් පැත්තට ඇහෙනවාම නෙමෙයි අහනවා කියලා කියන්නත් පුළුවන්. නමුත් අහනවා හෝ ඇහෙනවා කියන කාරණය කුමක් වුණත් කන කියන తত্ত্বය මට ඕන විදියට පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. මේ කනට මනාපේවත් ඇහෙනවා, අමනාපේවත් ඇහෙනවා. හිතයිශී දේවලුත් ඇහෙනවා, අහිතවත් දේවලුත් ඇහෙනවා. මේ කනට සත්‍යයත් ඇහෙනවා, අසත්‍යයත් ඇහෙනවා. මෛත්‍රී සහගත දේවලුත් මේ කනට ඇහෙනවා, ද්වේෂ සහගත දේවලුත් මේ කනට ඇහෙනවා. එහෙමනම් අපිට එක දෙයක් තේරෙනවා. ඒ තේරෙන එකම දේ තමයි මේ කන මට ඕන විදියට, මට කැමති විදියට මේ කන මගේ වසඟේ පවත්වන්න බෑ කියන එක. මේ කන මගේ වසඟේ පවත්වන්න බෑ කියන එක. කනද, ශබ්දයද, සෝත විඥානයේද කියන තුන එකතු වුණාම ඇහෙනවා. මේ තුනේ සකස් වීමෙන් තමයි ඇහෙන తত্ত্বය
ගොඩ නැගින්නේ. එහෙම නැතුව මට ඕන විදියට කන පවත්වන්න බෑ. මොකද මට ඕන විදියට පවත්වන්න පුළුවන් නම් මම අමනාප, මම අහිත, මම අකමැති ශබ්ද අහන්න නැතුව ඔබට පුළුවන් ද හිතවත් දේවල් විතරක් අහගෙන ඉන්න. මනාප දේවල් විතරක්. දැන් ඔබ කැමති සින්දුවක් අහන්න. එතකොට ඒ සින්දුව අහගෙන ඉතුරු ශබ්ද ඔක්කොම මට අහන්න නැතුව මට සින්දුව විතරක් අහන්න ඕන කියලා ඔබට පුළුවන් ද සින්දුව විතරක් අහන්න? බෑ. හේතුව කනද ශබ්දයේද සෝත විඥානෙද එකතු වුණාට පස්සේ ඇහෙන මට්ටම ක්‍රියාත්මකයි. ඒ ඇහෙන මට්ටම ක්‍රියාත්මකුනේ මට ඕන විදියට නෙමෙයි. ඒක හේතුන් නිසා හටගත්ත ඵලයක් ඒක. කනක් තියෙනවා, ශබ්දයක් තියෙනවා, සෝත විඥානයත් මානසිකාරයේ ප්‍රත්‍යයෙන් පහළ වෙලා තියෙනවා. මෙන්න මේ තුනේ එකතු වීම. ඒ කියන්නේ කන සම්බන්ධ වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මානසිකාර කියලා නාම ධර්ම ටිකත් එකතු වෙලා කනයි ශබ්දයයි කියන රූපයක් තියෙනවා. මේ දෙක නාම රූප ධර්මයන්ගේ එකතු වුණාම ඇහෙනවා. අපි හිතාගෙන ඉන්නවා මේ ඇහෙනේවා මම, ඇහෙනේවා මටයි ඇහෙන්නේ, මමයි අහගත්තේ වගේ අපි හිතාගෙන ඉන්නවා. ඒක මුලාවක්. එතකොට ඒ මුලාව තිබ්බහම ඒකට අපි මෝහය කියලා කියන්නේ. ඒකට මොකක්ද ඒකට කියන්නේ? මෝහය. එතකොට මේ මුලාව තිබ්බහම මෙතන නාම රූප ධර්ම ටිකක් ගැඹුරුයි කතාවක්. අපේ දේශනා දිගට අහපු කෙනෙකුට නම් අහනකොටම තේරෙනවා. මෙතන නාම රූප ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙන්නේ මෙතන අහන කෙනෙකුත් නැහැ, කියපු දෙයක්ුත් නැහැ. අහපු මම මේ පැත්තේ ඉන්නවා කියන එක පට්ටපල් බොරුවක්. අහන මම මේ පැත්තේ ඉන්නවා කියන එක බොරුවක්. මට තමයි ඔය කියන්නේ කියන එකත් තනිකර බොරුවක්. හේතුව මේ ලෝකේ හේතුඵල දහමක් තියෙනවා. හේතු සකස් වුණාම ඒකේ ඵලයක් විදියට තමයි මම මේ අත්දකින්නේ. අත්දැකීම මේක මගේ වසඟේ පවතින තත්වයක් හෝ මගේ වසඟේ පවත්වන්න පුළුවන් තත්වයක් නෙමෙයි. ඒ නිසා මේ தত্ত্বය තුල මම කැළඹීම ඊටාම අයහපත්. මම ඕනෑවට වඩා උද්දාමයටපත් වීමත් ඊටා අයහපත්. ඒ කියන්නේ කැළඹෙන්නත් ඕනේ මේ શબ્දයට. ඕනෑවට වඩා උද්දාමයටපත් වෙලා ආන්න බලන්න මම ගැනනේ ඔය කිව්වේ. මම ගැනයි ඔය කියන්නේ. ඔය කියන දේවල් මටයි අයිති කියලා ඕනෑවට වඩා උද්දාමයටපත් වෙන්න ඕනත් නැහැ. මොකද ලෝකේ තියෙන්නේ මොකන්ද? හේතුඵල දහමක්. හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් කියලා අහන தත්ත්වයේ තුල අත්දකින්න පුළුවන් වුණාට පස්සේ ඒ පුද්ගලයා තුල નિરાයාසයෙන් නිවීම උද්ගත වෙන්න පටන් ගන්නවා. ඒ නිවීමේ උච්චතම අවස්ථාවට අපි කියනවා අරහත්ත්වය කියලා. ඔන්න ඕකට තමයි අරහත්ත්වය කියලා කියන්නේ. ඒ නිවීමේ උච්චතම අවස්ථාවට. එතකොට නිවෙන්න කැමති ශ්‍රාවකයෙකුට බුදුදහමේ විශාල යෝජනාවලියක් අපට පැහැදිලි කරලා තියෙනවා. ඒ නිවෙන්න අදාළ යෝජනාවලියත් එක්ක අපි එකතු වුණාට පස්සේ අපේ හිත අර මෝහයක් නෑ. මොකද්ද මෝහය? මම දැක්කා, මම ඇහුවා, මට දැනුණා, මට හිතුණා කියලා අර මම කියලා ගතියක් තියෙනවනේ. ඔය කියපුවා මටයි කිව්වේ. ඔය දැකපු දේවල් මටයි ආйти. ඔය අහපු දේවල් මටයි කිව්වේ. ඔය දැනුණු දේවල් මටයි දැනුනේ ඒක. දැනිච්ච මම මිහා ඉන්නවා. ඔය විදියට අර පුද්ගලයා තුළ එක පැත්තකින් ඇතුලේ මම කියලා ස්වභාවයක් පිහිටව ගන්නවා. මම අහගත්තා, මට දැනුණා, මට හිතුණා කිය. ඒත් එක්ක මේ මෝහය තියෙනකොට වෙන දෙයක් තමයි එළිය පැත්තෙත් එයා හිට ගන්නවා. ඔය කියපුවා, ඔය ඇහෙනේවා මට. අර එළිය ශබ්දයේ පැත්තෙත් එයා හිට ගන්නවා. ඔය දැක්කේවා මටයි අයිති. ඔය gedara, ඉඩම, කුඹුර, දරුවා මටයි අයිති වගේ එළිය පැත්තෙත් එයා හිත පිහිටව ගන්නවා. මම කියලා ස්වභාවයකින්. මේක තා ගැඹුරු කතාවක් ඇත්තටම. මේ බුදු කෙනෙක් මතු කළා විනා එතකොට දැන් කෙනෙක් කියන්න පුළුවන් හරි. එළියේ දේවල් මට සතුට ගෙනත් දෙනවා නම් ඒක මගේ මට අයිති කියලා අපි කතා කරගත්තට වරදක් නෑනේ. එහෙම හිතෙන්න පුළුවන් ඕන කෙනෙකුට. එළියේ රූපය
එළියේ දකින්න රූප තියෙනවනේ. අපි හිතමුකෝ තමන් කැමතිම රූපය. අම්මා කෙනෙකුට නම් දරුවෙක් කියලා හිතමුකෝ. ඒතර දරුවා බාහිර රූපයක්නේ. ඒතර ඒ දරුවා මගේ දරුවා මට අයිති මගේ තමයි දරුවා කියලා දරුවගේ පැත්තෙන් අපි හිටගත්තොත් දරුවගේ පැත්තෙන් විඥානයේ පිහිටව ගත්තොත් එළියේ පැත්තේ විඥානයේ පිහිටව ගත්තොත් කෙනෙක් කියන්න පුළුවන් නෑ ඒක හරි ආස්වාද ජනකයි දරුවාව දකින්නකොට මට හරි සනීපයක් එනවා මම සතුටු වෙන්නේ ඒකෙන් මේ දරුවා නිසා මම හරියට සතුටු වෙනවානේ හාඳුරන්නේ ඉතින් එහෙමනම් මගේ කියලා මම ඒක ගැන ඒක ඕනෑවට වඩා මේ මට සතුට ගෙනත් දෙනවා නම් මම ඒක සතුටු වෙන එකම දේ ඒක නම් එළියේ දරුවගේ පැත්තේ හිත පිහිටවාගෙන හිටියම් මොකද වෙන්නේ? එහෙම අහන්න පුළුවන්. මොකුත් වෙන්නේ නැහැ. තියෙන ගැටලුව ඔබ එහෙම හිතුවට ඒ දරුවා කියන බාහිර රූපය ඔබේ වසඟේ පවත්ව ගන්න බැරිකම. අන්න ඒකයි ගැටලුව. නැත්තම් මේ මගේ දරුවා තමයි ඔය මගේ දරුවගේ කටහඬ මේ දරුවගේ සුවඳ කිය ඉඹ හැදුවට කිසිම ගැටලුවක් නැහැ. ඒකට බුදුදහම විරෝධයක් දක්වන්නේ නැහැ. හැබැයි මේ යථාර්ථයට පුද්ගලයා විවෘත කරන්නේ මේ දරුවා කියන ස්වභාවයත් ඒ කියන්නේ එළියේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර දේවල් මම මගේ ආත්මය කියලා අපි හිතාගෙන හිටියට මේ බාහිර ලෝකේම අනිත්‍යතාවයේ මත පිහිටලා තියෙනවා. අන්න ඒකයි ගැටලුව. අනිත්‍යතාවයේ මත පිහිටලා තියෙන නිසා ඔබ ඔය ප්‍රියමනාප දේවල් වලට කොච්චර බැඳෙනවද ඒ බැඳීමේ ප්‍රමාණයට ඔබට දුක හට ගන්නවා. අන්න ඒකයි ගැටලුව. ප්‍රියමනාප දේවල් වලට ඔබ කොච්චර බැඳෙනවද ඒ බැඳීමේ ප්‍රමාණයට තමයි ඔබේ දුක තීරණය වෙන්නේ. එතකොට මේ ප්‍රියමනාප දේවල් වල ස්වභාවය අපේ වසඟේ පවතින තත්වයක් නෙමෙයි. අනිත්‍යතාවය, විපරිණාමය, වෙනස් වීම පදනම් කරගෙන පවතින තත්වයක්. ඒක හැම වෙලාවකම වෙනස් වීම තමයි ඒකේ රිද්මය. ඒ වෙනස් වීමේ රිද්මය තියෙන නිසා ඒකට කර්මීය සම්මිශ්‍රණයක් තියෙන නිසා ඔබට කොහොමත් ඒක වෙනස් කරන්න බෑ. ඔබට ඕන විදිහට වෙනස් කරන්න බෑ. ඒකයි අම්මලා ඉද්දී ඒ අම්මලාගේ දරුවෝ මැරෙන්නේ. අනෝකයි ගැටලුව. එතකොට මගේ දරුවා වුණාට ඒ මගේ දරුවා කියලා මම හිතාගෙන හිටියට එයාගෙන ආපු කර්ම ශක්තියකුත් තියෙනවා. එතකොට එයාගෙන ආපු කර්ම ශක්තියකුත් තියෙනවා. එයාත් හේතුන් නිසා හටගත ඵලයක්. එතකොට ඒක මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා එළිය දරුවගේ පැත්තෙන් එයා හිටගෙන ඉන්නවා. එතකොට ඒ දරුවගේ පැත්තෙන් හිටගෙන ඉන්නකොට ඒ දරුවාව වෙනස් වෙනකොට දරුවා විපරිණාමයට පත් වෙනකොට දරුවා අනිත්‍ය වෙනකොට එතකොට මේක කාටවත් අභියෝගයට ලක් කරන්න බෑ. නෑ හාඳුරණී මට ඔහොම තත්වයක් වෙන්නේ නෑ. මට කවදාවත් ඔය ඔබ වහන්සේලා කියන විදිහේ තත්වයකට නම් මුණ දෙන්න වෙන්නේ නෑ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නෑ. එහෙම කියන්න බෑ. හේතුව තමයි මේ බාහිර ලෝකය අනිත්‍ය දුක විපරිණාමයේ මත පිහිටලා තියෙන්නේ. එතකොට ඒ බාහිර ලෝකයත් අභ්‍යන්තර ලෝකයත්. ඒ කියන්නේ අභ්‍යන්තර ලෝකය කියලා කියනකොට අභ්‍යන්තර ලෝකයත් ඒ කියන්නේ තමන්ගේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන ලෝකයත්. තමන්ගේ ආයතන ලෝකයත් බාහිර ආයතන ලෝකයත්. බාහිර ආයතන ලෝකේ මොනවද? රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, ධම්මා මේ දෙකම විපරිණාමයේ අනිත්‍යතාවයේ මත පිහිටලා තියෙනවා. එතකොට අනිත්‍යතාවය කියනකොට ඕන කෙනෙකුට හිතන්න පුළුවන් නේ ඔව් ඇත්ත තමයි. මේ ඇහැ මෝරනවා. ඒකනේ ඇහැට කාලයක් යනකොට පෙනීම අඩු වෙන්නේ. එතකොට මේ කන මෝරනවා. ඒකනේ කාලයක් යනකොට ඇහෙන එක අඩු වෙන්නේ. සමහර උපකරණ වලින් ඇහෙන තත්ත්වේ හදලා දෙන්න ඕනනේ. ඇත්ත අනිත්‍යයි. ඔන්න අපිට දැන් අනිත්‍ය තේරුණා. දැන් තේරුණාද අනිත්‍යතාවය? නෑ. ඒතකොට ඒක නෙමෙයි අපි අනිත්‍යයි කියලා කියන්නේ. ඒකත් අනිත්‍යයි තමයි. නමුත් ඒක අවබෝධයට සෑහෙන්නේ නෑ. අවබෝධයට සෑහෙනවනේ. ඒක දැන් අපි අවබෝධය කරා යන්න එපාය. ඇයි? අපිට තේරෙනවා කාලයක් යනකොට හැමෝරනකොට ඇස් පෙනීම අඩු වෙනවා, හේ සුද එනවා. සමහර ස්නායු ප්‍රශ්න නිසා එකපාරම පෙනීම නැත්තටම නැති වෙන්න පුළුවන්. ඉතින් අනිත්‍යතාවය තමයි හාඳුරුනේ. එහෙම කෙනෙක් කියන්න පුළුවන්. ඇත්ත.
අපේ දරුවෝ ඒ කාලේ අපි නැලෙව්වා, කිරි දුන්නා. දැන් හාඳුරුනේ දරුවන්ගේ දරුවන්ට කිරි දෙනවා. අනේ වෙනස් වෙනවා තමයි. විපරිණාමයටපත් වෙනවා තමයි. මේක තමයි යථාර්ථය. ඕක නෙමෙයි. ඕක අවබෝධයට සෑහෙනවා නම් මේ වෙනකොට ලෝකේ මිනිස්සු විශාල පිරිසක් අවබෝධය කරා ගිහින් තියෙන්න ඕන ඔය අනිත්‍යතා. ඕක නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ අපට වදාලා හැම වෙලාවකම අනිත්‍ය වෙන රිද්මයක් ගැන කතාවක්. හැම වෙලාවකම අනිත්‍ය වෙනවා. මේ ඇස හැම වෙලාවකම අනිත්‍ය වෙනවා. මේ කන දැන් උන ඇතුලේ ලෝකය රූපායතන මේ චක්කායතන සෝතායතන ගානායතන જીවහායතන කායායතන මනායතන කියන ඒවා ඕක තමයි තේරුම් ගන්න ඕන. මේවා හැම වෙලාවකම අනිත්‍ය වෙනවා. ඒ කියන්නේ මේ ඒක අර ඇහැ මෝරලා සුදෑවිල්ලා අනිත්‍ය වෙනවා කියන එක නෙමෙයි. කන ශබ්දය ඇහෙන්නේ නැතුව ගිහින් අර උපකරණයකින් ඇහිම දීලා අනේ ඇත්ත තමයි කාලේ හොඳට ඇහුණා. මට පුංචි සද්ද බද්ද පවා ඇහිච්ච කෙනෙක් බලන්නකො මේ කන කොච්චර අනිත්‍යයිද කියලා. ඒ ඕලාරිකව අපිට පේන අනිත්‍යකමක් තියෙනවනේ. ඒක නෙමෙයි අවබෝධය කරන්නේ. ඒක සෑහෙන්නේ නැහැ අවබෝධයකට. එහෙනම් මොකක්ද අවබෝධය කරා යන අනිත්‍යතාවය? අවබෝධය කරා යන අනිත්‍යතාවය තමයි මේ ඇස පේන මට්ටම එනව නේද? පේන මට්ටම. එතකොට මේ පේන මට්ටම එන්නේ මොකක් නිසාද? ඇස සම්බන්ධ නාම රූප ධර්ම එකතු වුණාම අර අපි දැන් කිව්වේ කන ඇහෙනකොට ඇහෙන මට්ටමේනේ නාම රූප ධර්ම එකතු වුණාම ඒ නිසා මේක මගේ වසඟේ පවත්වන්න බෑ, මට ඕන විදියට අහගන්න බෑ, මං කැමතියි වහන්න බෑ කියලා ඉස්සෙල් කතාවක් කිව්වේ. ඒ දැන් මේ කන සම්බන්ධ නාම රූප ධර්ම එකතු වෙනවා. එකතු වෙලා එතනම නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ ඇස සම්බන්ධ නාම රූප එකතු වෙනවා. ඒකත් නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ දිව සම්බන්ධ නාම රූප ධර්ම එකතු වෙනවා. ඒකත් නිරුද්ධ වෙනවා. ආය ඇසේ පහළ වෙනවා. ආය කනේ පහළ වෙනවා. ඔන්න ඔය විදියට පින්වත්නි මේ ආයතන 6 නිරන්තරයෙන්ම ඇති වෙමින් නැති වෙමින් යනවා. ආයතන 6. ඒක මේ බණ අහගෙන ඉන්න වෙලාවෙත් සිද්ධ වෙනවා. බණ අහගෙන ඉන්නකොටත් ඒ අනිත්‍යතාවය වෙනවා. එතකොට මේ හටගෙන නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ හටගෙන නිරුද්ධ වෙලා යනකොට අනේ කමක් නැහැ නේ ඉතින් කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒ හටගෙන නිරුද්ධ වෙලා යනකොට ඒ හටගෙන නිරුද්ධ වෙලා යාම පදනම් කරගෙන ඒ ක්‍රියාවලියම අනිත්‍ය වෙලා යනවා. අන්න ඒකයි වෙන්නේ. දැන් ඇහෙන් පේන මට්ටම ආවහම පේන මට්ටම එක දිගට පේන්නේ නැහැ. අපිට එක දිගට පේන්නේ නැහැ. පෙනිපෙනී නිරුද්ධ වෙනවා. එතකොට මේ පෙනිපෙනී නිරුද්ධ වෙන නිසා අපිට එක දිගට පේනවා වගේ හිතෙනවා. එච්චර වේගයෙන් පෙනිපෙනී නිරුද්ධ වෙනවා. මේක බුදු කෙනෙක් වදාලා මිසක් ලෝකේ කාට අපි හැමදාම කියනවා වගේ සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට මේ කතාව තේරෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ඇහැ රූපයත් සම්බන්ධයට මුලාවක් තියෙන. එයා හිතන්නේ මට එක දිගට පේනවා. එක දිගට ඇහෙනවා. දැන් මේ වෙලාවේ පවා බලන්න. අපිට හිතෙන්නේ මේ ක්‍රියාවලිය එක දිගට සිද්ධ වෙමින් පවතිනවා කියලා. නෑ පින්වත්නි. ඒක සිද්ධ වෙන්නේ නැහැ එක දිගට. ඒක නිවි ක්‍රියාත්මක වෙනවා. ඒක කොච්චර වේගවත්ව ඒක වෙනවද කියනවා නම් ඒකේ වේගය වැඩිකමට අපිට හිතෙන්නේ මේක දිගට ඇහෙනවා කියලා. එක දිගට පේනවා කියලා. එක දිගට දැනෙනවා කියලා. එක දිගට දැනෙන්නේ අනිත් එක තමයි දැනෙන වෙලාවට පේන්නෙත් නැහැ. පේන වෙලාවට ඇහෙන්නෙත් නැහැ. බලන්න ඒක කොච්චර සියුම්ද ඒක. දැන් පේන වෙලාවට ඇහෙන්නේ නැහැ කිව්වට කෙනෙකුට එකපාරේ අදහස එන්නේ නැහැ. ඇයි? එයාට හිතෙන්නේ මේ පේනවා පේන වෙලාවෙම දැන් රූපවාහිනිය අද බලාගෙන ඉන්නකොට මාව පේනවා. පේන වෙලාව මං කියන එකත් ඇහෙනවා කියලා හිතාගෙන ඉන්නේ. එහෙම වෙන්නේ නැහැ පින්වත්නි. එහෙම වෙන්නේ නැහැ. දැන් සමහර විට ටීවී එක ඉස්සරහට බත් පිඟානත් අරගෙන නම් ආවේ. රහත් දැනෙනවා. එහෙම ක්‍රියා මේක තමයි තාම සිවුම්ම තේරුම් ගන්න ඕන తত্ত্বය. මේක තමයි නිරෝධ වීමේ ක්‍රියාවලිය. ඕක තමයි අපි ඔය නිතර දේශනාවල කියන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සියල්ලම හටගනී සියල්ලම නිරුද්ධ වෙයයි. ඔන්න ඕක තමයි අනිත්‍යතාවය. දැන් හරි කමක් නැහැ. ඉතින් ඇසේ අනිත්‍යතාවය සිද්ධ වුණාට කමක් නැහැ කියලා අපි හිතුවට වැඩක් නැහැ. ඇස නිසා පහළ වෙන දීර්ඝ ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලියම අනිත්‍යයි.
නාම රූප ධර්මයන් නිසා ඇස පහළ වෙනවා. ඇස පහළ වෙනවා කියන්නේ ඇහැ තියෙනවා. පේන මට්ටම ක්‍රියාත්මක වෙනවා. එතකොට පේන මට්ටම ක්‍රියාත්මක වෙද්දී පින්වත්නි මේ ඇස විතරක් මදිනේ. ඇසට පේනවම නෙමෙයිනේ. එතකොට පේන මට්ටම ක්‍රියාත්මක වෙන්න නම් ඇහැ තිබ්බට මදි. ඇස් තියෙන ඔක්කොටම පේන්නේ නැහනේ. ඇස් තියෙන ඔක්කොටම පේනවද? පේන්නේ නැහැ. ඇයි ඇස් අරගෙන වෙන කල්පනාවක ඉන්නකොට යාට පේන්නේ නැහනේ. එහෙනම් ඒකෙන්ම පේනවනේ ඇහැට පේන්නේ නැහැ කියලා. ඇහැ විතරක් මදි කියලා. බර කල්පනාවක ඉන්නවා. එතකොට එයාට කවුරු හරි කෙනෙක් කතා කරනවා. ලুকু කල්පනාවක යා. ඇහින්නේ නැහැ. කන නැද්ද? තියෙනවා. ශබ්ද තියෙනවා. එතකොට එයා ළඟට එනවා. ළඟට ඇවිල්ලත් කතා කරා. ඒත් ඇහින්නේ නැහැ. ඊට පස්සේ පිටට තට්ටුවක් දානවා. අන්න එතකොට මානසිකාරය යනවා මේ පැත්තට. එතකොට තමයි ඇයි මොකද කියලා අහනවා. එතකොට එයා අහනවා ඇයි ඔයාට මං ඔච්චර වෙලා කතා කළා? ඇහුන්නේ නැද්ද කියලා. එයා කියනවා නෑ මට ඇහුන්නේ නෑ කියලා. එහෙනම් කන විතරක් තිබ්බට මදි. මානසිකාරය ප්‍රත්‍ය කරගෙන සෝත විඥානය පහළ වෙන්න ඕන. ඒතර සෝත විඥානයත් පහළ වෙන්නේ නැහැ. මනෝ විඥානය පවතින වෙලාවට. විඥානයේ පැති කීයක් තියෙනවද? 6ක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. ඒ කියන්නේ මේකම අපි දැන් මේ ලිහන්නේ. දැන් මේ දවස්වල අපි සලායතන දේශනා යන්නේ. එකම දේශනා පරයයක් යන්නේ. මොකද මේ සලායතන පරයය තමයි අපි පංචස්කන්ධ පරයයෙන් ගොඩාක් දේශනා කළා. දැන් මේ සලායතන පරයයෙන් තව දේශනා 3ක් විතර කෙරෙනවා. ඒ නිසා මේ සලායතන ගැනම මේ දවස්වල කතා කරන්නේ ඒකයි. මොකද මේකම කියලා ඒක ඔළුවටම යන්න ඕන නිසා. එතකොට මේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ආදී විඥානස්කන්ධය හැම වෙලාවකම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ විඥාන 6ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අර දැන් අර පුද්ගලයා තුල පවතින බර කල්පනාවක් හිටියා කියලා අපි කිව්වේ. එතන යා හිටියේ මනෝ විඥානේ. ඒතකොට මේ මනෝ විඥාණයෙන් ක්‍රියාත්මක වෙනකොට එතන පින්වත්නි චක්කු විඥානේ, සෝත විඥානේ පහළ වෙන්නේ නැහැ. ඒකයි අරයට ඇහුන්නේ නැත්තේ අර කියපු එක. ඊට පස්සේ ආයෙත් මානසිකාර්යය දැන් ඇඟට තට්ටු කරද්දී තට්ටු කරනකොට පින්නත් මේ පැත්තෙන් විඥානේ පහළ වෙලා කාය විඥානයත් පහළ වෙලා එකපාරම අරයව දකින්නකොට එතන චක්කු විඥානයත් පහළ වෙලා ඊට පස්සේ යා කියන එක අහනකොට සෝත විඥානයත් පහළ මේ විදිහට වේගයෙන් සිද්ධ වෙන අභ්‍යන්තරික ක්‍රියාවලියක් තියෙන. ඉතින් කමක් නැහැනේ හටගෙන නිරුද්ධ වුණත් අපිට මොකෝ කියලා කෙනෙක් කියන්න පුළුවන්. හටගෙන නිරුද්ධ වෙනවා නම් ඇසේ ක්‍රියාවලිය හටගෙන නිරුද්ධ වීමට නම් අයිති ඇස සම්බන්ධ පහළ වෙන සියලුම ක්‍රියාවලීන් හටගෙන නිරුද්ධ වෙනවා. අන්න ඒකයි විශේෂත්වය. දැන් ඇහෙන් පේන මට්ටම නිසා තමයි මේ අපි අත්දකින සියලු ක්‍රියාවලීන් වලට මුහුණ දෙන්නේ. දැන් කනින් දෙයක් අහගන්නකොට එතකොට ඇහෙන මට්ටම දැන් ඔබට එකක් තේරෙනවානේ ඇහෙන මට්ටම ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්මයන් එකතු වුණාම කියලා. ඒ ක්‍රියාත්මක වීම නිසා ඒක අනිත්‍ය නම් කනේ පහළ වීම අනිත්‍ය නම් එතකොට අනිත්‍යයි කිව්වේ අපිට අර කාලයක් ගිහින් සද්ද ඇහෙන්නේ නැහැ කියන එක නෙමෙයි. අපි අනිත්‍යයි කිව්වේ ඕකටනේ. එතකොට ඕක තේරුම් ගැනීම අවබෝධයට සෑහෙන්නේ නැහැ. ඔන්න ඔය අපි දැන් කියනවා නේද හැම වෙලාවකම සමුදේ වී නිරුද්ධ වී යනවා කියලා. අන්න ඕකයි අවබෝධ. ඔය අවබෝධයේ තිවුර කරගන්න තමයි අපි භාවනාමය ඥානෙ උපදවගන්නේ. ඒකෙන් තමයි ඔක පැහැදිලිව තමන්ගේ චිත්තසංතානය තුල තමන්ගේ ආයතන ලෝකයේ තුල දර්ශනය වෙන්නේ. ඒ විදියට විදර්ශනා කරනකොට එයා අතීතේටත් අනේ අතීතේත් මම අහගත්තා කිය අතීතේ මම කොච්චර පැටලුණාද. සමහර දේවල් අහගත්තාම මම පැටලිලා ගිහින් සම්ඩුරරුවල් වෙලා බැනගෙන මුන්නතරම් ප්‍රශ්න කරගත්තද මේ අනිත්‍ය වෙච්ච සද්ද මාත්‍රයක් නිසා. අතීතයේත් එනම් මේක වුණේ. අනාගතේට වෙනවනම් වෙන්නෙත් ඔය ටිකමයි. අනාගතේට වෙනවනම් වෙන්නෙත් ඔය ටිකමයි. එතකොට අජ්ජත් තමන්ගේ කතාවක් තියෙනවා. ඊට පස්සේ එළියටත් බලනවා අය. මගේ දරුවා තුලද, මගේ අම්මා තුලද, බිරිඳ තුලද, ස්වාමියා තුලද, බාහිර සවිඥානික වශයෙන් කතා කරන හැම කෙනෙක් තුලම මේ කතාව තමයි වෙන්නේ කියලා යා පස් තැනකදී ඒක දකිනවා. අතීත, අනාගත, වර්තමාන, අජ්ජත් බහිද්ද කියලා. අනිත් පස් තැනකදී දකිනකොට යාට තියුණු ඥානයක් උපදිනවා. ඒ තියුණු ඥානය තුල පින්වත්නි එයාට බැනලා ගියත්
ගහලා ගියත් මොනවා වුණත් කැළඹෙන්නේ නැති දවසක් එනවා. අන්නේ දවසෙන්නේ මේ විදියට තමයි නිවෙන්නේ. අනිත්‍යයි අනිත්‍යයි කිව්වේ නම් කාලයක් යනකොට ඇහෙන්නේ නැති එක නෙමෙයි. දැන් ඔය ඇතුලේ කතාවනේ. එතකොට දැන් මේක අනිත්‍යතාවයේ නිසා මේ සම්බන්ධව ඉදිරියට ක්‍රියාවලියක් මොනවා හරි ක්‍රියාත්මක වෙනවා නම් ඒ ක්‍රියාවලියම අනිත්‍යද නැද්ද? අනිත්‍යයි. අනිත්‍යතාවයේ පදනම් කරගෙන ඵල ධර්ම හට ගන්නවා නම් ඒවා නිට්ටය වෙන්න බෑනේ. මොනවද එහෙනම් කනින් අහගත්ත දේ නිසා මා තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය. අන්න ඒකත් දැනගන්න ඕන. පින්වත්නි, කනින් ශබ්දය අහනකොට ඒ ඇහෙන මට්ටමට අපි කියනවා මොකද්ද? ස්පර්ශය කියලා. ඇහෙන මට්ටමට මොකද්ද කියන්නේ? ස්පර්ශය. ඒතර ස්පර්ශය කියන්නේ කාරණා කීයක එකතුවටද? තුනක එකතුවට. මොකක්ද ඒ කාරණා තුන? සෝත විඥානයේද, ශබ්දයේද, කනද? ඔය තුනම තියෙන්න ඕන. දෙකක් තිබ්බට වැඩක් නැහැ. දෙකක් තිබ්බට වැඩක් නැහැ. කනද ශබ්දද තිබ්බට වැඩක් නැහැ. සෝත විඥානේ පහළ වෙන්නම ඕන ඇහෙන්න. ඒතර ඔය තුනේ එකතුවට අපි කියනවා ස්පර්ශය කියලා. එතකොට දැන් මේ නාම රූප ධර්මයන්ගේ එකතුව නිසා ආයතනේ සකස් වෙනවා නම්, ඒ කියන්නේ ඇස සම්බන්ධ නාම රූප එකතු වෙනවා, නිරුද්ධ වෙනවා. කන සම්බන්ධ නාම රූප එකතු වෙනවා, නිරුද්ධ වෙනවා. ගැඹුරු කතාවක්. මේ නාම රූප ධර්මයන්ගේ එකතු වීම අනිත්‍ය නම්, එකතු වීම නිසා සකස් වෙන ආයතනයත් අනිත්‍ය වෙන්නම ඕන. ආයතනය අනිත්‍ය වෙන්නම ඕන. එතකොට චක්ක ආයතනය අනිත්‍යයි කියලා කිව්වේ එහෙනම් ඇහැ සුදේන එකට නෙමෙයි. පෙනීම අඩු වෙන එකට නෙමෙයි. එහෙනම් අනිත්‍යයි කියලා බුදුදහම කිව්වේ ඊට වඩා ගැඹුරු කතාවකට. ඔන්න ඔය ගැඹුර ඒ කාලේ මිනිස්සු තේරුම් ගත්තා. ඒ නිසා ඒගොල්ලෝ අවබෝධය කරා ගියා. අද මිනිස්සු අනිත්‍යයි කියලා හිතාගෙන ඉන්නේ ඇස් පේන එක නැති වෙන එකට. ඇඟ රැලි වැටෙන එකට. කොණ්ඩේ සුදු වෙන එකට. ඕක අනිත්‍යතාවය කියලා කියන්නේ මේ බුදු කෙනෙක් පහළ වෙන්න ඕනද? නෑ. ඇයි? බැලුවාම තේරෙනවා වයසට යනකොට කොණ්ඩේ සුදු වෙනවා කියලා. අපි අන්න බලන්න ඒකයි අපිට පැටළුනේ. එතකොට දැන් ඇස සම්බන්ධ නාම රූප ධර්මයන්ගේ පහළවීම අනිත්‍ය නම්, නාම රූප ප්‍රත්‍යයෙන් පහළ වෙන ආයතනයත් අනිත්‍ය නම්, ආයතනය අනිත්‍ය නම් ආයතනයන්ගේ ස්පර්ශය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් පේන මට්ටම කියන එක, ඇහෙන මට්ටම කියන එක අනිත්‍යයි. ඒක දිගට පවතින්නේ නැහැ. ඇහෙන මට්ටම. ඇහෙන මට්ටම අනිත්‍ය නම් අර ස්පර්ශය කියන්නේ. ඇහෙන මට්ටම ක්‍රියාත්මක වෙන එකට තමයි ස්පර්ශය කියන්නේ. කන ශබ්දයට ස්පර්ශ වෙනවා. සෝත විඥානයත් පහළ වෙනවා. ස්පර්ශය අනිත්‍ය නම් පස්ස පච්චය වේදනා. ස්පර්ශය නිසා හටගන්නේ මොකද්ද? වේදනාව, වින්දනය. මොනවද මිනිස්සු විඳින්නේ? සැප විඳිනවා. ඔන්න දැන් ඔබේ කතාව. කනින් අහන දේවල් නිසා මම මේ පුංචි දරුවෙකුට වගේ කියලා දෙන්නේ මෙතන මේ ගැන අදහසක් නැති අය ඉන්න නිසා. මේ ගැන හරි හැටි අදහසක් නැති අය ඉන්න නිසා. ඒතර දේශන අහලා තියෙන අයත් ඉන්න බව තේරෙනවා. එතකොට දැන් මොකද මේකමයි තේරුම් ගන්න තියෙන්නේ. මේක තේරුම් අරගෙන මේක හැම මස්ලේ නහර ඇට මිදුළු වලටම கிඳා බැස්සට පස්සේ ඇහෙන මාත්‍රයේ තුල ක්‍රියාත්මක වීම පේනකොට පින්වත්නි පුදුම සංවරයක් ඇති වෙන්නේ. වෙනදා වගේ රාගය ගලන්නෙත් නැහැ, ද්වේෂය ගලන්නෙත් නැහැ, මෝහයත් නැහැ. ඉතින් රාග දේශ මෝහ නැති එකට තමයි නිවන කියන්නේ. රාග දේශ මෝහ නැත්තම් නිර්වාණය ඒකට කියන්නේ. එතකොට එහෙනම් අපි දැන් මේ අපේ ලෝකයේ තුල රාග දේශ මොහ ඇති වෙන්නේ නැති විදියට අපේ කල්පනාව හදාගන්නයි අපිට තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. අපිට ඒකයි කරගන්න තියෙන්නේ. රාග දේශ මොහ ඇති වෙන්නේ නැති පිළිවෙලකට අපිට ලෝකේ පරිහරණය කරන්නයි තියෙන්නේ. එතකොට මේ පරිහරණය කරන්න ධර්මයේ මහ පුදුම උදව්වක් කරනවා අපිට. ඇත්තටම මේ ජීවිතේ නිවෙන්න පුළුවන්. මේ විදියට ඔබ කරලා බලන්න ගිහින්. ස්ථීර නිවෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු නිවනට හිතපත් කරගන්න පුළුවන්. නිවන තියෙන්නේ මෙන්න මෙතන. ඒ නිසා මේ කාලේ මේ මතුවෙච්ච ධර්මයේ හරි විස්මිතයි. මේ ධර්මයේ කියන්නේ බෝධි පූජා බුද්ධ පූජා ටිකට නෙමෙයි.
මේ ධර්මී කියන්නේ හාමුදුරුවන්ටත් නෙමෙයි. මේ බුද්ධ ශාසනය කියන්නේ සිවුරු දරාගත් අයට නෙමෙයි. බුද්ධ ශාසනය ඊට වඩා පළල් අර්ථයක් මතුවෙන්නේ. එතකොට දැන් ආයතනයන්ගේ පහළ වීමෙන් අපට සිද්ධ වුණා දැන් වේදනාවක් පහළ වුණා. කනින් අහපු දේ නිසා ඔන්න ස්පර්ශ වුණා පස්සපච්චය වේදනා. කනින් අහගත්ත දේ පදනම් කරගෙන වේදනාව පහළ වෙනවා. සමහර විට ඒක තමන් කැමති සද්දයක් නම් එයාට පහළ වෙන්නේ මොකද්ද? සැප වේදනාවක් පහළ වෙනවා. සමහර විට බැන්න නම් කවුරු හරි කෙනෙක් අමනාප දෙයක් නම් අහිතවත් දෙයක් නම් එයාට පහළ වෙනවා දුක් වේදනාවක්. සමහර ඒව අහනකොට උපේක්ෂා වේදනත් පහළ වෙනවා. අපිට නිකන් වේදනාවක් නැහැ වගේ තිබුණාට ඒ තුල උපේක්ඛා සහගත බවක් තියෙනවා. හැබැයි ඒක සංඛාර උපේක්ෂාව වගේ එකක් නෙමෙයි, අවිද්‍යාව මිශ්‍රයි ඒකෙත්. ඔබ දන්නේ නැති වුණාට ඔබ තුල සැප වේදනාව පහළ වෙනකොට ඒ සැප වේදනාව ඇස්සේ අනුසය කියලා එකක් වැඩෙනවා. සැප වේදනාව ඇස්සේ මොකද්ද වැඩෙන්නේ? අනුසය. ඒතකොට සැප වේදනාව ඔබ හැම වෙලාවකම සැප වේදනාවක් විඳිනව නේද? ඒ සැප වේදනාවක් විඳින හැම වෙලාවකම ඔබේ හිතේ රාගානුසය වැඩෙනවා. ඔබ දන්නේ නැහැ ඒක බුදු කෙනෙක් මතු කළා විනා. එහෙනම් හැම වෙලාවකම අපි අනුසයත් එක්ක නේද ඉන්නේ. අන්න අනුසය ප්‍රහාණය කරපු එකට තමයි නිර්වාණය කියන්නේ. ඒ කියන්නේ කවදා හරි දවසක් එනවා ඇස පරිහරණය කරනවා අනුසය වැඩින්නේ නැහැ. දවසක් එනවා එහෙම එකක්. අන්න එදා තමයි නිවන ස්පර්ශ වෙන්නේ. ඒ වගේම ඔබට දුක් වේදනා පහළ වෙනව නේද කනින් අහපු දේවල් නිසා. මේක ආයතන 6ටම වළංගුයි තම තමන් ගලප ගන්න. කනින් අහන දේ නිසා දුක් වේදනාව පහළ වෙනකොට යා තුල පටිගය කියලා අනුසයක් මෝරනවා. පටිඝානුසය. අපි දන්නේ නැති වුණාට අපේ හිතේ අනාදිමත් කාලයක් තිස්සේ අනුසය කියලා දෙයක් පවතිනවා. ඒ අනුසය තියෙන නිසා තමයි අපි පොඩි දෙයකින් පැටලෙන්නේ. දැන් කේන්ති ගන්න අපිට උගන්වන්න ඕනද? ටියුෂන් යවන්න ඕනද? ඔයා මෙන්න මෙතන කේන්ති ගන්න ඕන. පන්ති යවන්න ඕනද ළමෙක්? ඔන්න පුතා ඔයා කේන්ති ගන්න පන්තියට යවුවේ කේන්ති ගන්න තමයි මේ ටීචර් උගන්වන්නේ කියලා එහෙම එකක් උගන්වනවද? නෑ. රාගය ඇති කරගන්න උගන්වන්න ඕනද? නෑ පින්වත්නි. පටිගේ ඇති වෙන්න හේතු සකස් වෙනකොට නිකම්ම කේන්ති යනවා. හේතුව තමයි හිතේ පටිඝානුසය පවතිනවා. ඒක සංසාරයෙන් පෝෂණය වෙලා තියෙන්නේ. ලේසි නෑ මේක ගලවලා දාන එක. මේ බුදු කෙනෙක්ගේ ධර්මයේ මතු මේක තමයි ධර්මයේ ලාභය. එහෙම නැතුව මේ බුදු කෙනෙක්ගේ ලාභය කියන්නේ මොකක්ද කියලා මිනිස්සු දන්නෙත් නෑ අද. මේ අනාදිමත් කාලයක් තිස්සේ රාගානුසය, පටිඝානුසය, මානානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියලා අනුසය වර්ග 7ක් නිරන්තරයෙන් පෝෂණය වෙවි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ අනුසය ධර්මයන් පෝෂණය වෙවි ආපු ගමනේදී මේ අනුසය తాවකාලිකව යටපත් කරන ක්‍රම බුද්ධ කාලෙත් තිබ්බා. ওই ධ්‍යාන හිම දිනු කළාම භාවනා කළාම తాවකාලිකව යටපත් කරගන්න පුළුවන්. ඒක කොච්චර යටපත් වෙනවද කියනවනම් සමහර වෙලාවට පින්වත්නි අවුරුදු 20 25 රාගේ උපදින්නෙම නැහැ. එච්චරට මේක පාලනය කරන්න. දැන් මිනිසුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයන්නේ මේ රාගේ පාලනය කරගන්න එක. ඇලෙන එක. හලේසි නෑනේ. මිනිස්සු හිතන්නේ කරන්න බෑ කියලානේ. නමුත් ධර්මයේ දියුණු කරගෙන යනකොට අර භාවනාමය ඥානින්ගෙම උදව්ව ගන්නකොට පින්වත්නි රාගය ඇති වෙන්නෙම නෑ. ඒ තමන්ටම තේරෙනවා මේ අවුරුදු ගණන් භාවනා කරන්න එහෙම ඕනේ නෑ. නිකං කරගෙන යනකොට තේරෙනවා කලින් මගේ හිතේ ඇතිවෙච්ච රාගයේ උද්වේගයට වඩා මොනතරම් නිවුණු ස්වභාවයක්ද මා තුල පවතින්නේ කියලා. ඒකේ අර ධ්‍යාන හිම උපදුනාට පස්සේ ධ්‍යාන සිතක් එහෙම උපන්නොත් ඒ ධ්‍යාන සිත දැන් පළවෙනි ධ්‍යානීය උපදව ගත්තොත් ඒක කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙච්ච ස්වභාවය. පළවෙනි ධ්‍යානෙ. ඒ පළවෙනි ධ්‍යාන සිතේ ප්‍රබල භාවයත් එක්ක ඒ ධ්‍යානින් නැගිට්ටත් සමහරලාවට රාගයක් ඇති වෙන්නේ නැහැ. වෙනද වගේ රාගයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒක ස්ථිර තත්ත්වයක් නෙමෙයි. අර ධ්‍යාන සිතේ ප්‍රබල භාවයේ නිසා උපදින්නේ. මොකද මේ රාගය කියන්නේ හිතේ ඇති වෙන එකක් නේ පින්වත්නි. අපි මේ එළියේ රූපේට රාගයක් හදාගත්තා කිව්වට පින්වත්නි රාගය උපදින්නේ හිතේනේ. මම තව කෙනෙක් ගැන රාගය උපදව ගත්තට එයා දන්නෙත් නැති වෙන්න පුළුවන් මම එයා නිසා මගේ හිතේ රාගය උපන් බව. එහෙනම් රාගය කියන්නේ එළියේ රූපේට අයිති දෙයක් නෙමෙයි හිතේ උපදින දෙයක්.
ඉතින් මගේ හිතේ රාගය උපදින්නේ නැති විදියට මගේ හිත සකස් වෙලා නම් එළියේ මොන රූප භාගයට ඇඳලා හිටියත් අපිට මොකද? දැන් අපි මොකද කරන්නේ? අපි එළියේ ඒවා වෙනස් කරනවා. දැන් හාමුදුරුවෝ එහෙමත් බලන්න. ඔයා මෙතන මෙහෙම අඳින්න ඕනේ. ඔයා ඇයි මෙහෙම ඇඳගෙන ආවේ? ගේට්ටුවේ ගහලා තියෙනවා. කොණ්ඩේ මෙහෙම පීරගෙන වරින්. මෙහෙට එනවනම් මේ විදියට ඇඳගෙන වරින්. ඇයි අපි හිතාගෙන ඉන්නවා එළියේ රූපේ වෙනස් කළාම හරි කියලා. රූපේ වෙනස් කළා මොනවා කරන්නද? රූපයත් අපි යම්තාක් වෙනස් කරගන්නේ කොහොඳයි කැළඹෙන්නේ නැති විදියට. මොකද හැමෝම එක වගේ නැති නිසා. හැබැයි රූපේ මොන විදියට ආවත් අපිට කමක් නැහැ. අපේ හිතේ රාගය ඇති වෙන්නේ නැති විදියට අපි කල්පනා කරන්න පුරුදු වෙලා නම්. එයා කොහොම ආවත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඇයි? රාගය කියන්නේ හිතේ ඇති වෙන එකක් මිසක් රූපේට අයිති දෙයක් නෙමෙයි. මොකද රූපේට අයිති නැහැ කියන එක තේරෙනවා. මොකද ඒ රූපේ බලන හැමෝටම රාගය උපදින්නේ නැහැනේ. එහෙනම් රූපේට රාගය අයිති නැහැනේ. ඒ රූපේ බලන හැමෝටම රාගය උපදින්නේ නැත්තම් පින්වත්නි රාගේ රූපේට දාලා කතා කරන්න අසාධාරණයි. ඒ රූපේ දිහා එක්කෙනෙකුට ද්වේෂයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ රූපේ බලන එයත් එක්ක අමනාප කෙනෙකුට හරි කේන්ති ගිහින් ඇතුලේ පටිගයක් ඇති වෙන්න බැරිද? පුළුවන්. එහෙමනම් රූපේට රාගය අයිති නෑ. රාගය අයිති හිතට. ඒකයි හිත හදාගත්තම කිසි දෙයක් වෙනස් කරන්න ඕනේ නෑ. බාහිර ලෝකයේ දේවල් වෙනස් කරන්න දෙයක් නෑ. බාහිර දේවල් වෙනස් කරන එකේ තේරුමකුත් නෑ. දැන් බලන්න වේදනාව සුඛ වේදනා දුක් වේදනා කියන ඒවා ඇති උනේ අහපු දේ නිසා. ඇහෙනකොට ඒ ඇහිම පදනම් කරගෙන යාගේ හිතේ සුඛ වේදනාවක් උපන්නා. එතකොට සුඛ වේදනාව කියන එක අයිති හිතට. අහපු සද්දේටද අයිති නෑ. දැන් එළියෙන් ඇහිච්ච සද්දයක් නිසා නේද දැන් ස්පර්ශ වෙලා පස්සපච්චය වේදනා හිතේ වින්දනයක් පහළ වුනේ. සුඛ වේදනාව. එතකොට සුඛ වේදනාව අයිති එළිය ශබ්දයටද? නෑ. එහෙනම් ඒ ශබ්දය අහන හැමෝටම සුඛ වේදනාව උපදින්න ඕන. දැන් සමහර දැන් ඉන්න තරුණ පරම්පරාවේ ඉන්න අය අහන සින්දු. ඒවා අර තහඩුවට ගහනවා වගේ සද්ද එන සින්දු. එතකොට ඒක අහගෙන ඉන්නකොට එයා හරි වින්දනයක් ලබනවා. එයාගේ විවිධ චලනයන් ඊටාම මේ හරි උද්වේගකාරී හැසිරීම් සමහර දේවල් අහනකොට එයා තුලින් මතුවෙන චලනයන් හරිම උද්වේගකාරී. අත් දෙක බැඳගෙන එළියට වෙලා බලාගෙන හිටියොත් අර ඉයර්ෆෝන් එකක් ගහගෙන කොල්ලෙක් අහන සින්දුවක් දිහා බලාගෙන හිටියොත් එයා නිකන් මේ හරියට බොහොම උද්වේගකාරීව එයා දඟලනවා. සමහරට එයා ඒක විඳිනවා ඒක. එතකොට එයා විඳිනකොට ඒ ශබ්දයම අහන්න දෙනවා ඔය අමරදේව මහත්තයාගේ එහෙම සින්දුව අහපු මිනිස්සෙකුට. එයාට දෙනවා බලන්නකෝ ෂෝක් සින්දුව කියලා අහන්න දෙනවා. එතකොට එයාට ඒ ශබ්දේම නිසා සමාහට පටිගයක් ඇති වෙන්න පුළුවන්. මේවා මොන සින්දුද මේ අහන්න පුළුවන් ඒවද මේ උඹලා අහන්නේ කියලා. දැන් එකම ශබ්දය. ශබ්දේ වෙනසක් නැහැ. එක්කෙනෙකුට රාගයක්. එයා හරි ඇලිලා එයා ඒකෙන් කුල්මත් වෙලා එයා තුල විශාල උද්වේගකාරී චලනයන් පව මතු වුණා. අර පුද්ගලයාට එක් පටිගයක් ඇති වුණේ සද්දේට. එහෙනම් මේක සද්දේ අවුලක් නෙමෙයි. ශබ්දේ අවුලක් නෑ. හිතේ අවුලක්. එතකොට දැන් බලන්න එකම ශබ්දය පදනම් කරගෙන එක්කෙනෙකුට සුඛ වේදනාවක් උපදිනකොට අනිත් කෙනාට දුක්ඛ වේදනාවක් උපන්නා. එතකොට මේ විදියට උපන් සුඛ වේදනාව හෝ දුක් වේදනාව නිට්ටය එකක්ද අනිත්‍ය එකක්ද? ඇයි අනිත්‍ය? ඇයි අනිත්‍ය? අනිත්‍ය වෙන්නේ පින්වත්නි මේ අහපු ශබ්දය ඇහෙන මට්ටම ක්‍රියාත්මක වෙන එකම අනිත්‍යයි. ඇයි අපි කිව්වේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා? පේන මට්ටම එනවා ඒක නිරුද්ධ වෙනවා ඇහෙන මට්ටම එනවා ආයෙ ඒක නිරුද්ධ වෙවි යනවා නම් මේ ඇහෙන ශබ්දේ පදනම් කරගෙන තමා තුල සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් උපන්නේ ඇහෙන එක නිසා නම් ඒ ඇහිම නිසා ඇතිවෙච්ච සුඛ වේදනාව හෝ දුක් වේදනාව නිට්ටය එකක්ද අනිත්‍ය එකක්ද? අනිත්‍ය එකක්. ඒක අනිත්‍ය නම් ඒ වේදනාව නිසා පහළ වෙච්ච වේදනා පච්චය තණ්හා අන්න විඳින දෙයට හිතේ තණ්හා උපදින්නේ.
විඳින දෙයට තණ්හාව උපදිනවා නම් ඒ අහපු ශබ්දයට ශබ්ද තණ්හාවක් උපදවා ගන්න එක සුදුසුද නුසුදුසුද? නුසුදුසුයි. නමුත් අපිට ශබ්ද තණ්හාව උපදිනවා. මේක ගැඹුරි මේ අහගත් එක නිකන් සුතමේ ඥානයක් විදියට නෙමෙයි. වැඩිමක් විදියට හිත පුහුණු කරගෙන යනකොට එයාට තේරෙනවා මොකද්ද මේකේ තණ්හාව හදාගන්න තියෙන්නේ කියලා. මොන මෝඩකමකටද මේ ශබ්දයට ශබ්ද තණ්හාවක් හදාගෙන රූපයට රූප තණ්හාවකුත් හදාගෙන මොන මෝඩකමටද මම මේ ඇවිද්දේ ඔක්කොම නිරුද්ධ වෙන ධර්ම නේද කියලා දකිනකොට තණ්හාව නිසා යාට ඊළඟට බරපතල අර්බුදයකටපත් වෙනවා. මොකද්ද? උපාදානය හිතේ. තණ්හා පත්‍ය උපාදාන. දැන් උපාදානෙ වෙන්නේ නැහැ. උපාදානෙ වෙන මුළු ලෝකයේම ආයතන 6ම ලෝකේ කිව්වේ ඒකට. ආයතන 6ම අනිත්‍ය වශයෙන් යා දැකලා තියෙන්නේ. ඒ නිසා ශබ්දයේ පදනම් කරගෙන ඇති වෙන කිසිම දෙයකට යා බැඳින්නේ නැහැ. හැබැයි මේක තේරෙන්නේ නැති මිනිහා, තේරෙන්නේ නැති මිනිස්සයා ශබ්දයටත් බැඳිනවා. එළියේ ශබ්දේ එළියට හිටි එකක්. එයාට ශබ්දයටත් බැඳිනවා. ඒ විතර නෙමෙයි ඒ අහගත්ත කනටත් එයා බැඳිනවා. අප්පෝ මටනේ ඇහුණි කියලා. කනටත් බැඳිනවා. ඒ විතරක් නෙමෙයි ඒ ඇහෙන මට්ටම ක්‍රියාත්මකුණු සෝත විඥාණයටත් බැඳිනවා එයා. සෝත විඥාණයට. මේ ඇහෙන මට්ටම ක්‍රියාත්මක වෙච්ච ස්පර්ශයටත් එයාගේ හිතේ බැඳිනවා. ස්පර්ශය නිසා කන නිසා ඇතිවෙච්ච වින්දනයක් තියෙනවා නම් වේදනාවටත් එයා බැඳිනවා. ඒකයි මේ වේදනාව නැවත නැවත විඳින්න රූප ශබ්ද අහන්න හිතෙන්නේ. ඒ වේදනාව විඳින්න නැවත නැවත අහන්න හිතෙනවා. හොයාගෙන අහන්න හිතෙනවා. හොයාගෙන අහන්න හිතෙනවා. ඒ කියන්නේ ආ වේදනාවටත් බැඳිලා. ඒ කන අහපු දේ නිසා සමහර සුඛ වේදනාවලට නෙමෙයි දුක් වේදනාවලටත් බැඳිනවා. මිනිස්සු දුක් වේදනාවලටත් බැඳිනවා. දැන් බලන්නකෝ ඔය අරක්කු බොන මිනිස්සු. ඒ මිනිස්සු අරක්කු බොන්නේ හරි සනීපෙටද? නිකන් ඇල්වතුරු බොනවා වගේද බොන්නේ? නෑනේ. ඒක බොන එකට තව ඒවත් ලෑස්ති කරගෙන එක වහපණ්ඩත් ලෑස්ති කරගෙන ඒ බොන මිනිසුන්ගේ මූණ දිහා බලන්නකෝ. ඉරියව්. බොනකොට මේ තේ බොනවා වගේද බොන්නේ? නෑ, ඒක පාර බොනවා. ඒ කියන්නේ යා බොහොම සනීපෙට බොනවා නෙමෙයි. ඒ තුල යාට දුක් වේදනාවක් තියෙනවා. එයා ඒ දුක් වේදනාවටත් ආසයි. ඒ දුක් වේදනාවටත් එයා කැමති. එහෙනම් අපි සමහර දුක් වේදනාවලටත් කැමතියි. එතකොට දැන් මේ කන නිසා එයා වේදනාවටත් බැඳෙනවා. වේදනාවට විතරක් නෙමෙයි බැඳෙන්නේ. වේදනාව නිසා යම් තණ්හාවක් වේදනාව නිසා රූප කන අහපු දේ නිසා ශබ්දේ නිසා පින්වත්නි ශබ්දේ නිසා තවත් ඇති වෙනවා. තව දේවල් ඇතුලේ ඇති වෙනවා නාම ධර්ම. තණ්හාවම නෙමෙයි. තණ්හාවට කලින් ශබ්ද සංඥාව පහළ වෙනවා. මොකද සංඥා පහළ වුණාට පස්සේ තමයි වේදනාව පහළ වෙන්නේ. යං සංජානාති යං වේදේති තං සංජානාති. ඔක අනිත් පැත්තටත් කියනවා. එතකොට විඳිනකොට කනින් විඳිනකොට විඳීම නිසා යාට ශබ්ද සංඥා පහළ වෙනවා. ශබ්ද සංඥා. ඒ ශබ්ද සංඥා සංඥාව හිතේ පහළ වෙන්නේ. හිතේ පහළ වෙන්නේ. එතකොට මේ සංඥාව හිතේ පහළ වෙනකොට එයා මේ සංඥාවටත් ආසයි. ඒකනේ ආය අහන්න හිතෙන්නේ. ඒ සංඥා පහළ වෙන්නේ. එතකොට මේ සංඥා අපේ හිතේ ලියව ගන්නවා. නිමිති අනුනිමිති. සංඥාව ලියලා තියෙන හිතේ. එතකොට මේ සංඥාව ලියලා තියෙන නිසා ඒ සංඥා පහළ වෙනකොට ඒ සංඥා පහළ වීමේ හැඩයට අනුව තමයි පින්වත් යාට සුඛ වේදනා දුක් වේදනා උපදින්නේ. හොඳට බලන්නකෝ දැන් සංඥාවක් නැත්තා. සංඥාව මේ ඒ කියන්නේ ඇත්තටම අපි පින්වත්නි දැන් රූපය දකින්නකොට දකින්න දේ අඳුන ගන්නවම නෙමෙයි. දකින්න දේ අඳුන ගන්න බෑ අපිට. දන්න දේ තමයි අපි අඳුනගන්නේ. දකින්න දේ අඳුන ගන්න බෑ අපිට. එහෙනම් දන්න දේ එහෙනම් ඔබ හොඳට එකක් මතක තියාගන්න. දකින්න දේ නෙමෙයි අඳුරන්නේ. දන්න දේ තමයි අඳුනගන්නේ. දකින්න ඔක්කොම අපිට අඳුනන්න බෑ. අර වගේ මේ වගේ කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් ඉස්සල්ලාම දන්න දේ තමයි අපි අඳුනගන්නේ. බලන්නකෝ. ඒ අඳුනා ගැනීමට අනුව තමයි ඒ සංඥා පහළ වීමට අනුව තමයි වේදනා පහළ වෙන්නේ.
එතකොට හොඳට බලන්න ඔබ දන්නේ නැති දෙයකින් මොකාකාරී භාෂාවකින් අපි තුමු චීන භාෂාවෙන් කියලා. ඔබට බැනලා ලියුමක් එනවා. හොද්දටම බැනලා. ඔබ බලනවා දිගෑරලා. ඔබට මොකක්වත් වේදනාවක් පහළ වෙන්නේ නැහැ. දැන් මේක දැක්ක ගමන් දුක් වේදනාවක් පහළ වෙන්න එපායි. ඇයි? මේ මටනේ බැනලා තියෙන්නේ. අනේ ඔබට අඹමල් රේණුවකවත් මොකක්වත් පහළ වෙන්නේ නැහැ. ඇයි? දන්නේ නැහැ. එහෙනම් දකින්න දේ අඳුන ගන්නවා නම් දැක්ක ගමන් අඳුන ගන්න එපායි. බෑ. දන්න දේ අඳුනගන්නේ. දැන් හොඳට බලන්නකෝ ඒක ඔය සමහර රටවල් වල ඉතාම ජනප්‍රිය සින්දු තියෙනවා. අපිට මෙලෝ හසනක් තේරෙන්නේ නැහැ මේ භාෂාවේ. නමුත් අපිට මොකක්වත් නිකන් කිසිම උත්තේජනයක් ඇති වෙන්නේ නැහැ. එතකොට නමුත් මේ සමහර ගායකයෝ එන්න ගන්න ප්‍රකෝටි ගණන් වියදම් කරනවා සමහර රටවල් වල. අපිට නම් අඹමල් රේණුවකවත් වටිනාකමක් පේන්නේ නැහැ. ඇයි? අපිට අඳුන ගන්න පුළුවන් දන්න දේ විතරයි. දකින්න දේ අහන දේ ඔක්කොම අඳුන ගන්න බෑ. එහෙමනම් අපට තේරෙනවා ඒක දැන් නිමිති අනුනිමිති මනසේ අපි සටහන් කරගෙන ඉන්නවා. එතකොට ඒ සටහන් කරගෙන ඉන්න ආකෘතිය බලපානවා අපිට. එහෙමනම් දැන් අහපු දේ පදනම් කරගෙන අහන දේ නිසා එයාගේ හිත තුල අහන දේ නිසා විඳීම් පහළ වෙනකොට යං වේදේති සංජානාති විඳිනකොට විඳින දේ සංඥා වශයෙන් හිතෙන් අඳුන ගන්නවා. ශබ්ද සංඥා අඳුන ගන්නවා. ඒ සංඥා පහළ වුණාම ඒ සංඥාවටත් ඒ ආසා කරනවා. ඒ නිසා තමයි යාට ආය ඒ ශබ්දෙම අහන්න හිතෙන්නේ. ඊට පස්සේ සංඥා පහළ වෙනකොට ඒ සංඥාව නිසාම යා තුල ශබ්දේ විචාරනවා. ඒ ශබ්දේ විචාරනකොට ඒ විචාරයටත් ඒ ආසා කරනවා. එතකොට ඒ වගේම ඒ පුද්ගලයා තුල ශබ්ද විතර්ක පහළ වෙනවා. හිතින් විතර්ක කරනවා ඒ ශබ්දේ. ඒකටත් ඒ ආසා කරනවා. අන්තිමටම ශබ්දේ නිසා තණ්හා උපදිනකොට අවිද්‍යාව කොච්චර උඩුදුවලද කියනවනම් ඒ තණ්හාවටත් එයා තණ්හා කරනවා. දැන් බලන්න. ශබ්දේටත් කනටත් සෝත විඥාණයටත් සෝත සම්පස්සේටත් සෝත සම්පස්සජා වේදනාවටත් ඊට පස්සේ ශබ්ද සංඥාවටත් ශබ්ද සංචේතනාවටත් අන්න ඒකත් වැදගත්. ශබ්දේ නිසා හිතට සිතුවිලි ගලනවනේ. ඒකටත් එයා ආසයි. ශබ්ද සංචේතනාවටත් ශබ්ද විතර්කයටත් ශබ්ද විචාරයටත් අන්තිමටම ශබ්ද තණ්හාවටත් තණ්හා කරනවා. එහෙනම් කන සම්බන්ධ 10 තැනකදී පුද්ගලයා තුල සියුම්ම බලනකොට තණ්හා උපදිනවා. අදට 2600කට එහා පැත්තේ. මෙහෙම විශ්ලේෂණයක් ලෝකේ කවුද කරලා තියෙන්නේ? ලෝකෙ කොහෙද එහෙම කතාවක් තියෙන්නේ? මිච්ඡර ගැඹුරට ගිහින් මේ හිත ගැන මෙහෙම කතාවක් කරන්න පුළුවන් කාටද ලෝකේ? සාරුවඥමයි. මෙන්න මෙහෙම දැනගන්නකොට ඒ පුද්ගලයා තුල සද්ධාව උපදිනවා. අන්න සද්ධාව උපදින තැන. අපිට සද්ධාව ඉපදුනේ එහෙම නෙමෙයිනේ. අපිට සද්ධාව ඉපදුනේ අපේ අම්මත් බෞද්ධ තාත්තත් බෞද්ධ. ඒ නිසා අපි බෞද්ධ. අන්න බුදුහාමුදුරන්ට පැහැදිච්ච විදිය. ඒ පැහැදීම් ස්ථාවර නෑ. ඔන්න ඔය සද්ධාවයි ස්ථාවර. එතකොට ඔන්න ඕකටම තමයි අපි කියන්නේ තෝ ධම්මං පස්සති යෝ මං පස්සති. මහණෙනි යමෙක් ධර්මයේ දකී නම් හේ මා දකී කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. අන්න ධර්මයේ හරහා මිබඳු විස්මිත කතාවක් භාගතුන් වහන්සේ වදාලා නේද කියලා උන්වහන්සේට පහදිනවා. මිබඳු විස්මිත කතාවක් භාගතුන් වහන්සේගේ හිතේ උපන්න නේද කියලා ඒ කතාවටත් පහදිනවා. අන්න ධර්මයටත් සද්ධාව උපදිනවා. මේ විදියට හිත අවබෝධය කරා ගියාට පස්සේ එයා තුල මෙතන මොනවද තණ්හාව හදාගන්න තියෙන්නේ? මේකෙ කිසිම දෙයක් නැහැ නේද තණ්හාව හදාගන්න කියලා දකිනකොට මිබඳු දැක්මක් තුලින් සදාකාලිකවම නිවුණු කවදාවත් රාගය උපදින්නේ නැති විදියට ඇස කන නාසය දිවකය මනස හරහා ද්වේෂය උපදින්නේ නැති විදියට මෝහය උපදින්නේ නැති විදියට සදාකාලිකවම නිවිච්ච මුනිවරු ඉන්නවා නේද කියලා සංඝයාටත් පහදිනවා. ඊ සංඝයාට පහදිනවා කියන්නේ මේ පන්සලින් ආවනට පහදිනවා කියන එක නෙමෙයි.
දැන් බලන්න මිනිස්සු දැන් මේ දවස්වල අන්තර්ජාලය බලන කොච්චර ස්වාමීන් වහන්සේලට ගරහනවද කියලා. එයා මේ පුද්ගලයෝ කීප දෙනෙක් අල්ලගෙන සමස්ත සංඝයාට ගරහනවා. දන්නේ නැහැ අමාරු වැටෙනවා කියලා. මේක විශ්වීය කතාවක්. මේ බුදු කෙනෙක් මතු කරපු කතාව. මේ පණිවිඩයේ ඇසුරේ කවුරු හරි කෙනෙක් ගරහනවා නම් එයා නිදාගෙන නැගිට්ටා වගේ හතර අපායට යනවා. ඒක ස්ථිරව වෙන දෙයක්. පුද්ගලියෝ අතර වැරදි තියෙන්න පුළුවන්. ඒතකොට මේ පුද්ගලයන්ගේ වැරදිවල විපාකේ පුද්ගලයොම ගෙනියයි. පැවිද්දෙක් වරදක් කළොත් ඒක ගිහියෙක් වරදක් කරනවට වඩා භයානකයි. ඒතකොට ඒකේ විපාකේ තියෙන්නේ ඒ පැවිද්දටද ඒක ගැන දිහා බලාගෙන කේන්ති ගත්ත මටද? එයාට විපාකේ තියෙන්නේ. ඒතකොට ඒක නිසා මම ඇතුලේ කැළඹෙනවා නම් ඒකේ විපාකේ මට තියෙනවා. බාහිර කිසිම දෙයක් නිසා කැළඹෙන්න එපා. ඇයි කැළඹෙන්න දෙයක් නැහැ මේ විදියට බලනකොට. මේ පුද්ගල නානත්වයේ දිහා බලලා උපේක්ෂා සහගතව ලෝකයේ දිහා බලාගෙන ඉන්නවා විනා අපිට වෙන කරන්න දෙයක් නැහැ පින්වත්නි. මොකද පුද්ගලයා ශ්‍රේෂ්ඨත්වයේ කරා යන්නේ ශ්‍රද්ධාවෙන්. සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං. පුරුෂයාගේ ශ්‍රේෂ්ඨභාවය තියෙන්නේ කොතනද? ශ්‍රද්ධා. ඔන්න ඔය කියපු ශ්‍රද්ධාව මත. දැන් මේ අපි කියාගෙන අවිලා අන්තිමටම ශ්‍රද්ධාවක් කිව්වේ. අන්න ඒක මත. එතකොට ඒක මත ශ්‍රද්ධාව නැත්තම් යාට තියෙන්නේ මාස්පතා දානි ටිකක් පූජා කරන එක. ඉස්සරහ දැන් වෙසක් එනවනේ. වෙසක් එනකොට කොහොමද දාන්සලක් දෙන්නේ? ඔය ටික විතරයි තියෙන්නේ. අර පාරම්පරික ශ්‍රද්ධාව තිබ්බාම. ඒක පිරිහෙන එකක්. ඒක ඕන වෙලාවක පිරිහිලා යන්න පුළුවන්. හැබැයි මේ විදියට දැකලා අනේ මෙහෙම විශ්මිත කතාවක්. බුදු කෙනෙක් විනා කවුරු නම් මතු කරන්නද කියලා ඒ කතාවට පැහැදුනොත් ඒ පැහැදීම හරිම ස්ථාවරයි පින්වත්නි. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඒක හරිම ස්ථාවරයි. සද්දීද විත්තම් පුරිසස්ස සෙට්ටම් ධම්මෝ සුචින්නෝ සුකමාවහාති. ඒ ශ්‍රද්ධාවට ඇවිල්ලා යම් පුරුෂයෙක් ඒ ධර්මයේ හොඳට පුහුණු කළොත් ඒක සැප ගෙනල්ලා දෙනවා. මොකද්ද සැපේ? රාග දේශ මොහ උපදින්නේ අන්න සැපේ. රාග දේශ වලින් ඉන්නේ බැටකන්නේ අපේ හිත. උපදින්නේ ධම්මෝ සුචින්නෝ සුකමාවහාති. සුකමාවහාති. සැපේ ගෙනත් දෙනවා. රාගේ නැති තැනක මොන තරම් සැපයිද බලන්න. රාගේ නිසා ගිනි ගන්නවනේ ඇතුලේ. ඒ ඔස්සේ සැපේ හොයාගෙන ගිහින් මොන තරම් දුක් විඳිනවද මිනිස්සු. සච්ඡං හවේ සාදු තරං රසානං. එතකොට යාට තේරෙනවා මොකක්ද? ඒකාන්ත මිහිරි රසයක් දැනෙනවා. මොකද්ද? සත්‍ය. සච්ඡං ඒ සත්‍ය තරම් රහක් නැහැ ලෝකේ. සත්‍ය තමයි අනිත්‍ය දුක විපරිණාමය ආයතනයන්ගේ. ඒක තේරෙනකොට ආයතනයන්ගේ මුලාවක් නැහැ. ඒක තරම් රහ දෙයක් නැහැ ලෝකේ. ඒක දැනෙනකොට අනේ මේ මෝඩ මිනිස්සු මොනතරම් මේවා නිසා කැළඹෙනවද කියලා පුදුම නිවීමක් ඇති වෙන්නේ. පඤ්ඤං ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති. ඒ පුද්ගලයාගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයේ කරා ගෙනියන්නේ ප්‍රඥාව. එතකොට මේ තමයි ප්‍රඥාව වැඩෙන පටිපාටිය. මේක භාවනාමය ඥානයක් විදිහට මේවා ඉලක්ක කරගෙන හිත වඩනකොට ඊටාම සිවුම්ම මේ අතාර්ථයේ තේරෙනවා. ඒ බඳු තේරුම් ගැනීමකට මේ පැයක ධර්මානුශාසනා උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.